12. අයිබෝවන් එක්වන් අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය live at 12 සමගින් මම මුදිත විජේසුන්දර මම ඉෂාරා සමරසිංහ අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල දිවයිනේ දිස්ත්‍රික්ක 24කින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වේ. ඊයේ වාර්තා වූ වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන්. බිංගිරියේ ඇඟලුම් කම්හලකින් කොවිඩ් ආසාදිතයන් 142ක්. කර්මාන්ත ශාලාව වසා දමන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක. නිරෝධායන නීති කඩ කළ 177 දෙනෙක් ඊයේ අත්අඩංගුවට 134ක් බස්නාහිර පළාතෙන්. දෙවන වරට ලක්දිවට බුදුරජාණන් වහන්සේ වැඩම කළේ අදවන් බක්පුර පසළොස්වක පොහොය දිනකයි. ශාසනික ඉතිහාසයේ වැදගත් සිද්ධීන් රැසක් සිදු වුණු බක්පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන ස්වර්ණවාහිනියද අද උදෑසන සිට අමාදහර ආගමික වැඩසටහන් මාලාව ඔබ වෙත ගෙන එන්නේ සේදවත්ත ශ්‍රී නවලෝක විහාරස්ථානයේ සිටයි. සරණං ගච්ඡාමි. අමාදහර ආගමික වැඩසටහන් මාලාව සේදවත්ත ශ්‍රී නවලෝක විහාරස්ථානයේදී අද උදෑසන අටසිල් සහ බුද්ධ වන්දනාවෙන් ආරම්භ වුණා. එය මෙහෙවනු ලැබුවේ පූජ්‍ය පදිය පැලැල්ලේ පඤ්ඤාජෝති හිමියන් විසින්. වසංගත උවදුරකින් යළිත් රට වෙලාගත් සමයක් ඒ නිසා හැම විහෙරකම පින්කම් සිදු කිරීමේදී පවතින සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද වලට අනුගත වෙමින් සියලු කාරණා සිද්ධ කරන්නට වගකිව යුතු මාධ්‍යායතනයක් වශයෙන් ස්වර්ණවාහිනිය අපට සිදු වෙනවා. ඒ නිසා අද අමාදහර වැඩසටහනත් අප සිදු කරන්නේ ඒකේ සියල් සෞඛ්‍ය ආරක්ෂිත උපදේශයන් ක්‍රමවේදයන් අනුගමනය කරමින් කියන කාරණාවත් අප වගකීමෙන් සිහිපත් කරනවා. සේදවත්ත ශ්‍රී නවලෝක විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ පූජ්‍යපාද පන්නල ඥානාලෝක ස්වාමින් වහන්සේගේ ගුණ සිහි කරමින් යතිවර වරුණ විශේෂ ආගමික වැඩසටහන අනතුරුව පැවැත්වුණු අතර ශාස්ත්‍රපති පූජ්‍ය හේන්පොළ සුමන ජෝති හිමියන් විසින් එය මෙහෙවනු ලැබුවා. උදෑසන 8 සිට 9 දක්වා පඬුවස් නුවර ධම්මා සංඝමිත්තා මෙහෙණින් වහන්සේ මෙහෙ වූ තරුණ සිතට බොදු සිසිල දහම් කතිකාවද අද පැවැත්වුණේ සේදවත්ත ශ්‍රී නවලෝක විහාරස්ථානයේදී. උදැසන 9ට අරලියගහ මන්දිරයේ සිට විකාශය කෙරුණු අමාදම් සිසිල ධර්ම දේශනාවද ස්වර්ණවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කෙරුණා. පෙරවරු 10 සිට දහවල් 12 දක්වා අමාදහර දහම් සභාව පැවැත්වුණු අතර ඒ සඳහා පූජ්‍ය පදලංගල ධම්මදේව ස්වාමින් වහන්සේ සහ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද දොඩම්පහළ රාහුල ස්වාමින් වහන්සේ සහභාගී වුණා. අද සවස 1 සිට 2 දක්වා කාව්‍යමය සදහම් දේශනාව පැවැත්වෙන අතර ඒ සඳහා පූජ්‍ය මහබුලන්කුලමේ ගුණරත්න හිමි සහ පූජ්‍ය වඩුපොළ විමලදස්සී හිමියන් සහභාගී වීමට නියමිතයි. අද සවස 4:30 සිට සවස 5:30 දක්වා අසනීය ස්වර වැඩසටහන මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානිස්සර ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් පැවැත්වීමට නියමිතයි. 5:30 සිට 6:30 දක්වා පූජ්‍ය මස්සැන්නේ විජිත ස්වාමින් වහන්සේ විසින් මෙහෙවනු ලබන පුනර්ජීව ආශිර්වාද සෙත් ශාන්තියද සේදවත්ත ශ්‍රී නවලෝක විහාරස්ථානයේ සිට ඔබ වෙත ගෙන ඒමට ස්වර්ණවාහිනිය මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. බක් පුර පසළොස්වක පොහොය යෙදී තිබෙන අද දිවයිනේ වෙහෙර විහාරස්ථාන වෙත බැතිමුතුන්ගේ පැමිණීම ඉතා අඩු මට්ටමක පැවතුණා. එහිදී ආගමික කටයුතු සඳහා සහභාගී වූ බැතිමුතුන් නිසි සෞඛ්‍ය පිළිවෙත් පිළිපදමින් ක්‍රියා කරන අයුරු දැකගත හැකි වුණා. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය ඇතුළත් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමත් සමග ඊට අනුගත වෙමින් බොහෝ ප්‍රදේශවල ජනතාව අද වෙහෙර විහාරස්ථානවලට පැමිණ සිටියේ නැහැ. අනුරාධපුර අටමස්ථානාධිපති හිමිවරුන් සදහැවතුන්ගෙන් කළ ඉල්ලීම අනුව අද දිනයේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් සහ රුවන්වැලි මහා සෑය වැඳ පුදා ගැනීමට පැමිණ සිටියේ සීමිත පිරිසක්. බදුල්ල මුතියංගන රජමහා විහාරස්ථානයේ ආගමික කටයුතුද අද පැවැත්වුණේ නැහැ. මේ අතර කැලණිය රජමහා විහාරස්ථානයේද අද දිනේ දැක ගැනීමට හැකි වුණේ අඩු සදහැවතුන් පිරිසක්. මාස්ක් එක දාගන්න කෑම කාලේ ඉවර වෙලා. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයටද අඩු සදහැවතුන් පිරිසක් පැමිණ සිටි අතර බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ තරමක සදහැවතුන් පිරිසක් දැක ගැනීමට හැකි වුණා. දිවයිනේ තවත් බොහෝ ප්‍රදේශවල වෙහෙර විහාරස්ථානවල බැතිමතුන්ගේ විශාල අඩුවක් දැකගත හැකි වුණා.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවටද අද දිනේ බැතිමතුන් වෙනදාමෙන් පැමිණ සිටියේ නැහැ. මේ අතර මල්ලොතුවස්කිරි මහා විහාරස්ථානවල වාර්ෂික උපසම්පදා මහෝත්සව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙමින් සිදු කරන බව අස්කිරි මහා විහාර පාර්ශවයේ ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප්‍රකාශ කළා. අපේ අස්කිරි මල්ලත්තු ඔබේ මහා විහාරයන්හි උපසම්පදා විනය කර්ම කටයුතු පසුගිය වර්ෂයේදී සිද්ධ කර ගැනීමට නොහැකි වුණා කෝවිඩ් වසංගතය හේතු කරගෙන. නමුත් එය අනිවාර්යෙන් කළ යුතු කාර්යයක් නිසා මෙම වර්ෂයේ වෙසක් පුරපසළොස්වක පොහොය දිනේ සිට සෞඛ්‍ය ආරක්ෂක නියමයන්ට අනුකූලව ඒ අත්‍යවශ්‍යම ඒ පිරිස සහ භික්ෂුන් වහන්සේලා සහභාගී කරවාගෙන අපේ ඔබේ මහා විහාරයේ මගින් සිද්ධ කරන ලබන බව දන්වා සිටිනවා. එම නිසා තාමත් ආරක්ෂා සහිතව සෞඛ්‍ය නියමයන්ට අනුකූලව අපේ මහා විහාරවලට පැමිණ එම කටයුතු වලට සහ සම්බන්ධ වන හැටියට අපේ ගරුතර මහා සංඝරත්නයෙන් ඉතාමත් කරුණාවෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිනවා. මුව ආවරණ නොපළඳින සහ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 177 දෙනෙකු ඊයේ දිනය තුල අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඒ අනුව පසුගිය දින කිහිපය තුලදී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 3647 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. COVID-19 වෛරසය පැතිර යාමේ ශීඝ්‍රතාව හමුවේ මීට දින කිහිපයකට පෙර සෞඛ්‍ය උපදේශ මාලාවක් නිකුත් කරනු ලැබුවේ එය පැතිරීම පාලනය කිරීම සඳහායි. ඊට අවනත වෙමින් මුව ආවරණ පැළඳීම මෙන්ම නිරෝධායන නීති නිසියාකාරයෙන් පිළිපැදිය යුතු බවයි සෞඛ්‍ය බලධාරීන් මෙන්ම පොලිසිය මහජනතාවට දැනුම් දෙනු ලැබුවේ. එය නොපිළිපදින පිරිස අත්අඩංගුවට ගැනීමට සහ ඔවුන්ට උපදෙස් අවවාද දීම සඳහා දෙවයින පුරාම විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ඊට සමගාමීව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්ද ආරම්භ කර තිබෙනවා. COVID-19 වෛරසය පැතිරීම පාලනය කිරීමට එලෙස උපදෙස් ලබා දුන්නද ඇතැම් පිරිස් එය උල්ලංඝනය කරමින් විවිධ ක්‍රියාවන්හි නිරත වන ආකාරය ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා. ඊයේ පස්වරුවේ සහ රාත්‍රියේ ගාල්ල මූදර ආසනයේ රැඳී සිටි විශාල පිරිසක් නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් හැසිරෙන ආකාරය මෙලෙස දැකගත හැකි වුණා. මුව ආවරණ නොපැළඳීම සහ නිරෝධායන නීති උල්ලංඝනය කරන පිරිස් සොයා මහරගම නගරය කේන්ද්‍ර කරගෙන අද පෙරවරුවේ රථවාහන පරීක්ෂා කිරීම සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් මහරගම පොලිසිය ආරම්භ කළා. කවුරුත් දැක්කට මෙහෙම උස්සන්න එපා දාගෙන ඉන්න මොකද ආගමන කාලා කියලා ගැහුවා ඒකයි මාස් එක දාන්න නැද්ද කලඳගෙන යන්නේ නැද්ද මත්තේගොඩ නගරයේ නිරෝධායන නීති උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට මත්තේගොඩ පොලිසිය මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවේ මෙලෙසින්. නිරෝධායන නීති උල්ලංඝනය කරන පිරිස් සොයා විශේෂ මෙහෙයුමක් පාදුක පොලිසිය ආරම්භ කළා. තංගල සහ බෙලියත නගරවලද නිරෝධායන නීති උල්ලංඝනය කරන පිරිස් සොයා හදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. එමෙන්ම මුව ආවරණ නොපළඳින සහ නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ගම්පහ නගරයේද මෙහෙයුමක් සිදු කරනු ලැබුවා. කහතුඩුව නගරයේද විශේෂ මෙහෙයුම් සිදු කරනු ලැබුවේ කහතුඩුව පොලිසිය විසින්. තවද පස්ර නගරයේ මෙන්ම තවත් බොහෝ ප්‍රදේශවල මුව ආවරණ නොපළඳින නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. මල්ලි මොකද මාස් එක? මේ මාස් එකකෝ කැමරාව දැක්කම මාස් එක දාන්නේ. මල්ලි ඔය මාස් එක දාලා තියෙන ක්‍රමය හරියද? දෙන්න ඔයගලන්ට තව කවුද ඉන්නේ අලු? ඕම ඇසිරෙන්න එපා තරුණ ළමයිට ලොකු වගකීමක් තියෙනවා. ඒක නිසා හොඳට මාක්ස් එකක් දාලා නහයත් වහගෙන කටත් වහගෙන යන්න. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ මුව ආවරණ නොපළඳින සහ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3647 දෙනෙකු 3647 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.
කොවිඩ් රෝගයට අදාළ නීති රීති ඇතුළත් ගැසට් පත්‍රය ප්‍රකාශනපත් වුණේ පසුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ 15 වෙනිදා. ඒ වගේම මේ ගැසට් පත්‍රයේ තිබෙන නීති රීති ක්‍රියාත්මක කිරීම අපි ආරම්භ කළේ ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා. මේ දක්වා කාලය තුල වැඩිම පිරිසක් පැය 24ක් තුලදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනේදී එම සංඛ්‍යාව 177ක් පමණ වෙනවා. අපි ආයාචනය කරනවා මහ ජනතාවගෙන් නිරන්තරයෙන්ම ඔබ මුහුණු ආවරණ පළදින්න දුරස්ථභාවය තබා ගන්න රෝගයක් වළක්වා ගැනීමට සෞඛ්‍යාංශ ලබා දී ඇති අනිකුත් උපදෙස් අකුරටම පිළිපදින්න. හම්බන්තොට දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්ක 24න්ම ඊයේ COVID-19 ආසාදිතයින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,01,379ක්. මෙම නිමිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාවද 644 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 ආසාදිත මරණ දෙකක් ඊයේ වාර්තා වුණා. ඒ කැලණිය පදිංචිව සිටි 79 හැවිරිදි කාන්තාවක් සහ පොළොන්නරුව පදිංචිව සිටි 73 හැවිරිදි පුද්ගලෙක්. මෙවන විට මියගිය ආසාදිතයන් අතුරින් වැඩිම පුද්ගලයන් පිරිසක් මිය ගොස් ඇත්තේද වයස අවුරුදු 76ත් 90ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පුද්ගලයන්. එම ප්‍රතිශතය 42%. ඊයේ මෙරටින් COVID-19 ආසාදිතයන් 793 දෙනෙකු වාර්තා වුණා. ඉන් 10 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වූ අතර තවත් 10 දෙනෙකු හඳුනා ගැනුණේ විදේශගතව සිට දිවයිනට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් අතරින්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ හැර සෙසු දිස්ත්‍රික්ක 24න් ආසාදිතයන් 773 දෙනෙක් වාර්තා වූ අතර ඉන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 226ක්. මොරටුවෙන් ආසාදිතයන් 23 දෙනෙකු වාර්තා වී තිබුණු අතර පිළියන්දලින් ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා වුණා. ගම්පහින් ආසාදිතයන් 82 දෙනෙකු වාර්තා වුණා. කුරුණෑගලින් ඊයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 71ක්. මෙවන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් 1,01,379 දෙනාගෙන් 94,311 දෙනෙකු සුවය ලබා තිබෙනවා. තවදුරටත් රෝහල් සහ අතරමැදි මධ්‍යස්ථානගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 6,424ක්. රට පුරාම සෑම දිස්ත්‍රික්කයකින්ම වාගේ රෝගීන් වාර්තා වීම තියෙනවා. මේ තත්ත්වයක් යටතේදී අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි පුළුවන් තරම් තවත් කෙනෙක් සමග මිශ්‍ර වෙන එක, තවත් කෙනෙක් හමු වෙන එක අවම කරලා අපේ ජීවිතය පුළුවන් තරම් අපේ නිවසට සීමා කරලා තියාගන්න එක. තවත් අපි හඳුනා නොගත්තු COVID-19 රෝගීන් ඉන්නවා. ඕන්න අපි පරීක්ෂා කරනකොට තමයි හමු වෙන්නේ. ඕන්න අඳුනාගෙන සමාජයෙන් වෙන් කර තවදුරටත් මේ පැතිරීම වළක්වා ගන්නකල් මේ ක්‍රියාමාර්ග අපිට ගන්න වෙනවා. බිංගිරිය විලත්තව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් ආසාදිතයන් 142 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ හේතුව නිසා අදාළ කර්මාන්ත ශාලාව වසා දමන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද විරෝධය පළ කළා. ඒ අවස්ථාවේදී ඇති වූයේ උණුසුම්කාරී තත්ත්වයක්. දැන් දුවට ඉස්කෝලේ එන්න එපා කියලා මේ ඉඳලා. මුතෙක් ඉන්නවා දෙවෙනි වසරේ. එයා ඉස්කෝල නවත්තලා එයා දැන් ගෙදර එන්න එපා කියලා. ඉතින් අපිට ඕන ඉස්කෝලේ යවා ගන්න. කෙසේ වෙතත් තත්ත්වය පාලනය කිරීම සඳහා බිංගිරිය පොලිසියට අමතරව දුම්මල සූරිය සහ හෙට්ටිපොළ පොලිස් ස්ථානවලින්ද අමතර කණ්ඩායම් කැඳවා තිබුණා. කෙසේ වෙතත් පාලනාධිකාරිය සමග සාකච්ඡා කර අද සවස තීරණයක් ලබා දීමට එම කර්මාන්ත ශාලාවේ උසස් නිලධාරීන් එකගතාවය පළ කිරීමත් සමග විරෝධතාව අවසන් කෙරුණා. මීගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනුණා. ගේ සමීප ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් එම පොලිස් ස්ථානයේ නිලධාරීන් 11 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමටයි සෞඛ්‍යාංශ පියවර ගත්තේ. පොලිස් ස්ථානය විෂ බීජ හරණයට ලක් කිරීමෙන් පසු අවට පොලිස් ස්ථානවල නිලධාරීන් යොදා ගනිමින් යලි රාජකාරී කටයුතු ආරම්භ කිරීමට පියවරගෙන තිබෙනවා. ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ පාසල් 11කින් COVID-19 ආසාදිතයන් හඳුනා ගැනීමත් සමග එම අධ්‍යාපන කලාපයේ සියලු පාසල් සතියක කාලයක් සඳහා తాවකාලිකව වසා දැමුණා. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවේ පාසල් අතර COVID-19 පැතිර යාම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පහුගිය සතියත් 175ක් වගේ රෝගීන් ලැබුණා. ඒ වෙන පාසල් ශිෂ්‍යාවොත් ඉන්නවා. එක පාසලකින් 10 11 වගේ එක පාසල් වලින් ඉතින් තීරණය කළා මේ සතිය ඇතුළත මේ පාසල් වසන්න ත්‍රිකුණාමල කලාපයේ තියෙන සියලුම පාසල් එකිනෙක අතර මේක පැතිරීම වැළැක්වීම සඳහා තමයි අපි මේ ක්‍රියාවලිය ගන්නෙ. කොළඹ වරාය නගර පාලනයට පත් කරන කොමිෂන් සභාවට ශ්‍රී ලාංකිකයින් පත් කළ යුතු බවට වූ වගන්තියක් එම පනත් කෙටුම්පතට ඇතුළත් විය යුතු බව යුතුයකම සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසනවා. මේ අතර කොළඹ වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා.
මේ පනතේ මේ කමිෂන් සභාවට පත් කරන සමාජිකයන් සම්බන්ධයෙන් තියෙන එක වගන්තියයි මූලිකව ගත්තොත් එම සමාජිකයන් ජනාධිපතිතුමා විසින් පත් කරනු ලැබිය යුතුයි කියන කාරණේ විතරයි තියෙන්නේ. මේ රටේ රජයේ ප්‍රධාන වගකීම් දරන්නන් නිල වශයෙන් යම් සමාජික සංඛ්‍යාවක් පත් විය යුතු බවට මේ පනතේ ඒ වගන්තිය සංශෝධනය විය යුතුයි. දෙවෙනි කාරණේ ඔවුන් සියලු දෙනාම ලංකාවේ පුරවැසියන් විය යුතුයි. තුන්වෙනි කාරණේ ඔවුන් යම්කිසි ආකාරයකට පාර්ලිමේන්තු අනුමැතියකට යටත් විය යුතුයි කියලා. එම කොමිෂන් සභාවට රටේ තියෙන මූල්‍ය අනපනත් 14ම වළංගු නොවන පළාත් පාලන නගර සභා ඒ වගේම ඉදිකිරීම වලට අදාළ 57ක් ඇතුළු 21ක් බලරහිත කරලා ඒ කොමිසමට බලය දෙන පනතක් හදන්න හදනවා පාර්ලිමේන්තුවේ පෝර්ට් සිටිය වෙනුවෙන්ම හෙට දවසේ යාපනය එකක් හදන්නනොත් යාපනයේ සිටි ජැෆ්නා සිටි වෙනුවෙන් එකක් හදන්න වෙනවා. මං කියවනේ මොන දේ කරත් මොන ව්‍යාපෘතිය කරත් රටේ ජනතාවගේ සහ රටේ සුභසිද්ධිය වෙනුවෙන් විය යුත්තේ. ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන අපි මහජනතාව නියෝජනය කරන අපි ඕනෑම පියවරක් ගන්න සූදානම්. එතකොට මෙවැනි පනතක් ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ප්‍රධාන අනපනත් 7ක් සම්පූර්ණයෙන්ම යටපත් කරලා තිබෙනවා. ඒ කියන්නේ ඒක අදාළ වෙන්නේ නැහැ මේ බල ප්‍රදේශයට. කොළඹ මහනගර සභාවට කිසිම පාලනයක් නැහැ. ওই පනතේ සඳහන් කරලා තිනවා ඇලවේලි කාණු පවා පාලනය කිරීම සිදු කරන්නේ මේ කොමිෂන් සභාව කියලා. ඉතින් ඒ නිසා මම හිතනවා ඒක ඊටාම භයානක තත්වයක්. මේගොල්ලෝ බලයට ඇවිල්ලා 2015 යාපාල රජය අවුරුදු ගාණක් මේක නවත්තලා තිබ්බා. මේගොල්ලෝම ආපහු ගිවිසුම් ගහලා ඒ සාකච්ඡා කරලා වැඩ ආරම්භ කරා. ඉතින් එතකොට මේ අඩුපාඩුකම් තිබ්බේ නැද්ද? දැන් අපිට තියෙන පුදුමේ වරාය නගරය පැහැදිලිවම අපේ රටේ පාර්ලිමේන්තුවට වග නොකියන තැන අපේ ඒකාබද්ධ අරමුදලට මේ වරාය නගරේ බදු මුදල් එන්නේ නැති ඒක වෙනම ගිණුමකට යන අමුතුම රටක් මේක. රට ඇතුලේ තවත් කොනක තවත් රටක්. වරාය නගර ව්‍යාපෘතියේ ඩොලර් වලින් ගනුදෙනු කරනවා කියන්නේ ඕන තරම් ඩොලර් ලංකාවට ගලාගෙන යන එක වැඩ කරන අයට ඩොලර් ගෙවනවා කියන්නේ විදේශීය මුදල් ගෙවනවා කියන්නේ විදේශීය මුදල් අපේ ලංකාවට ගලාගෙන යන එක. මේක නැති කරන්නේ නේ විපක්ෂයට ඕනේ. අනේ මේක තේරෙන දේ විපක්ෂයත් එක්ක රට සංවර්ධනය කරන්න බෑ. ඒ නිසා බොහොම පැහැදිලි රටේ ජනතාවට කියන්නේ විපක්ෂය අන්ධකයිප්පු කාලා ඉන්නේ. ඒවට අහු වෙන්නේ නැතුව ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන ඉවසීමෙන් බලාගෙන ඉන්න. ඔබ නැවතත් ලයිව් at 12 සමගින් කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවන විට දරුණු ලෙසින් පීඩාවට පත්ව සිටින අසල්වැසි ඉන්දියාවෙන් අඛණ්ඩව 5 වන දිනටත් ඊයේ වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 3 ලක්ෂය ඉක්මවා තිබෙනවා. මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉන්දිය සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත්තේ ලබන මාසයේ මැද භාගය වන විට එරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 5 දක්වා ඉහළ යාමේ අවදානමක් ඇති බවයි. අද බක්පුර පසළොස්වක පොහොය දවසේ ඉතා සංවේදී කතාවක් අපට අහන්න ලැබුණේ වේයන්ගොඩ පැත්තෙන්. තමන් වැදූ ආදරණීය මවගේ වියෝවත් සමග ශාසනයට පූජා කෙරුණු කුඩා සාමණේර හිමිවරුන් දෙනමක් තම මව්ගේ තෙමස් පින්කමට වැඩම කිරීමේ සංවේදී පුවතයි දැන් අප ඔබට කියන්නේ. මැටිකොටමුල්ල ශ්‍රී සද්ධර්ම තිලකාරාම විහාරස්ථ පින්බිමේ බෝපත් සෙවන ඉන්න මේ පුංචි සාමණේර හිමිවරුන්ගේ මව මීට මාස 3කට පෙර අකාලයේ මිය පරලොව ගිහින්. ඒත් එක්කම මේ අයගේ පියාණන් තම එකම දරුවෝ දෙන්නව ශාසනයට බහර කරන්න ගත්ත තීරණය හරිම හැඟුම්බර වෙන්න ඇති. අවුරුදු 4ක දඟකාර වයසේ පසුවන කුඩා සාමණේර හිමියන් වන මාබොදල සමිතානන්ද පොඩි හාමුදුරුවොත් වයස අවුරුදු 10ක් වුණු මාබොදල චන්දානන්ද පොඩි හාමුදුරුවොත් පහුගිය දවසක මෙහෙම පෙරහැරකින් වැඩම කෙරුවේ තමන්ගේම අම්මගේ 3 මාසෙ පින්කමට. එදා බණ අහන්න ඇවිත් හිටිය හැමදෙනාව පංචශීලයේ පිහිට වූයේ චන්දානන්ද පොඩි හාමුදුරුවෝ. නමස්කාර කියන්න. මේ ආදරණීය මෑණියන්ට පින් පිණිසක් ඒ වගේම ආදරණීය පියාණන්ට පවුලේ හැමදෙනාටම දෙලොව යහපත සඳහා තමන්ගේ එකම දරුවන් දෙපළ මේ ශාසනයට පූජා කරන්නට යෙදුණා. තමන්ගෙම අම්මගේ පින්කමට වැඩියේ පුංචි හාමුදුරුවෝ දැකපු ඒ අයගේ ඥාතීන්ට ඉහිලුම් නැතුව යන්නේ නැති. තමන්ගේ ආදරණීය අම්මා ජීවත්ව ඉන්නකොට ඇඟවටේ දැවටෙමින් කෙලිදෙලින් පසුවුණු ඔවුන් අද මව මිය ගිහින් මාස 3ක් පිරෙනකොට සතර ක්ලේශයන් ප්‍රහීන කරන්නට සසුන්ගත වීම මොන තරම් සංවේදී අවස්ථාවක්ද.
මීට වසර 3කට පෙර ගෘහ සේවය සඳහා කුවේට් බලා ගිය මහව ප්‍රදේශයේ කාන්තාවක් එරටදී ඇති වූ ගැටුමක් අතරතුර මිය ගොස් තිබෙනවා. මේ අතර බලයලත් විදේශ රැකියා නියෝජිත සංගමය ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ කූට ලේඛන මගින් මෙරට කාන්තාවන් මැද පෙරදිග ගෘහ සේවයට යැවීමේ මාෆියාවක් ක්‍රියාත්මක බවයි. දැන් ක්‍රම දෙකක් තියෙනවා මේගොල්ලන් මේ ක්ලියර් කරන්න. අඩු වයස පුහුණුවක් නැතුව සහ පෞල් පසුබිම් වාර්තාව නොමැතිව මේ කට්ටිය කොහොමද රට යන්නේ කියලා මේගොල්ලන්ට හොයාගෙන තියෙන්නේ. අපි ගිහිල්ලා එයාපෝට් එකකින් දේශේ ගාන කල්ලලා ඒ විස්තර සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා විදේශ කාර්යාංශයට අපි දීලා තිනවා. නමුත් අද වෙනතුරු ඒකට කිසිම පරීක්ෂණයක් මේ ශ්‍රී ලංකා විදේශ කාර්යාලයෙන් කරලා නැහැ. පරණ පාස්පෝර්ට් එක කාගෙන් හරි කෙනෙක් ලබා ගන්නවා. ඒ පාස්පෝර්ට් එකට දුබයි වීසා එක ස්ටැම්ප් කරනවා මේ ඒක ස්ටැම්ප් කරලා ශ්‍රී ලංකා ගුවන්තොටුපොළේ ආගමන සහ විගමන සීලුත් ගහලා ඒ වගේ ඩුබයි රටේ සීලුත් ගහලා ඒගොල්ලන්ට රීඑන්ට්‍රි කියලා 2022 වෙනකම් වීසා එක වැලිඩ් කියලා තොරතුරක් පෙන්නලා ඒකට ආපහු රක්ෂණය කරලා යවන්න පටන් අරන් තිනවා. මේක ලොකු මාෆියාවක්. මේකට සම්පූර්ණ උදව් තියෙන්නේ වයඹ විදේශ යුද්ධ කාර්යාංශය. මේක වැඩිම වෙන්නේ වයඹ. දවසකට කොහොමත් 50ක් 60ක් විතර ඒ වගේ නීති විරෝධී මාර්ගයෙන් පිටරට වලට යොමු වෙනවා. ඒ වුණාට මේගොල්ලෝ යන්නේ සංචාරය සඳහා නොවේ. මේගොල්ලෝ යන්නේ ඇවිල්ලා ගෘහ සේවිකාවන් වශයෙන් තමයි යන්නේ. මේ අතර මීට වසර 3කට පෙර ගෘහ සේවය සඳහා කුවේට් බලා ගිය මහව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කුවේට්හි නිවසක ඇති වූ ගැටුමකදී තියුණු ආයුධයකින් පහර කෑමට ලක්ව මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ මහව පළමු ගෙදර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි එක් දරුමවක්. මගේ නෝනා මීට අවුරුදු 3කට ඉස්සරින් තමයි රට ගියේ. එයා තන හොඳයි කියලා හිටියා. ගේ මාර්තු වල එන්න හිතාන හිටියේ. මේ කොරෝනා කේස් එකත් එක්කන් එන්න බැරි වුණා. කොහොම හරි අවුරුද්දක් ගත වුණා. ඊයේ දවල් කෝල් එකක් ආවා. එයා මරලා කියලා. මම නෝනා මට බොඩිස් එක මම ගෙදරට පැය භාගයකට හරි ගෙනත් දෙන්න වැඩ කටයුතු කරන්න. මේ වර්ෂයේ අවසන් වන විට 7%ක ආර්ථික වර්ධන වේගයක් මෙරටට ළඟා කරගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. ස්වර්ණවාහිනිය සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. ඇමතිතුමනි මම කැමතියි දැනගන්න ඇත්තටම මොකක්ද මේ හදිස්සිය වෙලා තින්නේ? අපි හිතනවට වැඩිය ලොකු වෙනස්කම් වලින් මේ දවස්වල රුපියල ඉහළ පහළ යනවා. රුපියල් 131 තිබිච්ච රුපියල 2015 දී 185 දක්වා දක්වගෙන ගිහින් තිබුණා. ඉතින් දැන් 185 ඉඳලා 202ට 3ට ගිහිලා තිබුණා. ඊට පස්සේ දැන් නැවත වරක් 199ට වැටිලා තියෙනවා. මේ අවුරුද්ද අවසන් වෙනකොට අපේ පුරෝකතරය තමයි රුපියල 180ක පමණ අගයක රැඳේවි. හැබැයි මේ පසුගිය දින කිහිපේ අපි දැක්කා ලොකු අගයකින් මේක වෙනස් වුණා. 10 20 එකපාරම එහෙම වුණා. පාර්ලිමේන්තුවේදී ඒක ආර්ථික ඔස්තාර කියන කියපු කතාවක් ඒක. ඒක ඇත්ත වශයෙන් බැලුවොත් එහෙම තත්ත්වයක් උනේ නැහැ. 202 ඉඳලා 191 දක්වා අඩු වුණා ඉක්මනින්. ඒක මම පිළිගන්නවා. ඒකට 191 ඉඳලා 200ට නැවත වරක් වැඩි වුණා. දැන් නැවත වරක් රුපියල ක්‍රමක්‍රමයෙන් අඩුවීමක් සිදු වෙගෙන යනවා. ඉතින් ඒකේ එච්චර ලොකු බලපෑමක් නැහැ. මට හිතෙන විදිහට ඔය තත්ත්වය වැඩි කාලයක් යන ඉතින් ඉතාමත්ම හොඳින් සමනය වෙනවා. ඉතින් කිසිම කෙනෙක් ඒ ගැන කලබල වෙන්නේ නැතුව තමාගේ වැඩ කටයුතු තමාගේ කරන ක්‍රමවේදය අනුව කරගෙන යන්න කියන එක තමයි මගේ උපදෙස. කටයුතු කරගෙන ගියා නම් ওই කිසිම ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ප්‍රධාන චෝදනාවක් රජයට විපක්ෂයේ පිරිස් මතු කළා. සල්ලි අච්චු ගහන්න ගිහිල්ලා ඒ අච්චු ගැහිම වැඩි වෙලා තමයි මේ විදිහට රුපියලාවක් ප්‍රමාණය වෙලා තියෙන්නේ කියලා. සල්ලි අච්චු ගැසීම සහ මේ අතර සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ ඒ කියන කතාවල් ඒ අය සාමාන්‍යයෙන් දන්නේ නැතුව කියන කතාවක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔය දන්නේ නැතුව කියන කතාවල් මේ දන්න අය දන්නවයි කියන අයත් ඕක කියන එක තමයි තියෙන ප්‍රශ්නය. මේ தত্ত্বය ඉදිරියටත් ඒ විදිහට වුණොත් එහෙම බඩු මිලේ වැඩිවීමක් වෙන්න පුළුවන්. අවසානයේ එහි බලපෑම ජනතාවට නේද මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. බඩු මිල වැඩිවීම ගැනත් සැලකිලිමත් වෙනවා. ඒ නිසා තමයි බොහෝ අවස්ථාවලදී සමහරක් කෙටි කාලීනව යම් යම් භාණ්ඩවල සහ සේවාවල මිල වැඩි වුණත් නැවත වරක් ඒව අඩු කරගන්න පුළුවන් වෙලා තියෙන තත්ත්වයක් අපිට උදා කරගන්න පුළුවන් වෙලා තියෙනවා. යම් හේකින් රජය ගෙනියන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලට මේ තත්ත්වයේ බලපෑමක් ඇති කරලා තියෙනවා. අපේ රටේ ජනතාව ගැන අපි හැමතිස්සෙම සැලකිලිමත්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම තුළ අපි කතා කරන්නේ මොකක් ගැනද? අපි කතා කරන්නේ ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගැන. ඒ කියන්නේ සෑම පුද්ගලයෙකුට මේ ආර්ථිකයේ බලපාන විදිය අපි කල්පනා කරලා බලලා තමයි ඒ කටයුතු ඒ තීන්දුව ගන්නෙ. 107ක පමණ වර්ධන වේගයක් ලබා ගැනීමට අපි දැන් ඉලක්ක කරගෙන යනවා. මට හිතෙන්නේ වැඩි කාලයක් යනට ඉස්සරින් මේ කොවිඩ් වසංගතය යම් කිසි ආකාරයකට පොඩ හරි අඩු වෙනකොට අපිට ඒ ඉලක්කයට ඉතාමත්ම පැහැදිලි ලෙස යන්න පුළුවන් කියන එක තමයි මගේ මතය.
තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. බුත්තල ඔක්කොම්පිටිය වීකොටුව ප්‍රදේශයේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැලි චාවාරමේ නිරත වූ පිරිසක් මුන්රාගල කොට්ටාශ දූෂණ මර්ධන එකකයේ නිලධාරීන් පිරිසක් විසින් වටලා තිබෙනවා. මෙම වැටලීමේදී ටිපර් රථ 3ක්, ලෝඩර් රථයක්, ට්‍රැක්ටර් රථයක් සමග පුද්ගලයෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිළියන්දන බෝකුන්දර වීරසිංහ මාවතේ අනාරක්ෂිත අයුරින් තනි රෝදීන් යතුරු පෙදි ධාවනය කර තරුණීන් 10 දෙනෙකු ඊයේ රාත්‍රියේ පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මව්පියන් කැඳවා අවවාද කර පොලිස් ඇප මත තරුණීන් නිදහස් කර ඇති අතර හෙට දින ඔවුන් කෙස් බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සෝනශ්‍රී සාදුනාද සමාජ සත්කාරය යටතේ විහාරස්ථාන 100ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ තවත් අදියරක් පැවැත්වුණේ පරමධම්ම නිවස් පිරිවෙන් පුරාණ විහාරය කේන්ද්‍ර කර ගනිමින්. ලොවපුරා රටවල් රැසක් කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්ව ඇති මොහොතක දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ මත 93 වන ඔස්කා සම්මාන උළෙල ඇමරිකාවේදී පැවැත්වුණා. ඒ පොතත් සමගින් අදට අප ලයිව් ඇට් 12 තුලින් සමු ගන්නවා. ඔබට සුබ දවසක්.